නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හේ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ දෙව් මිනිස් ලෝක සත්වයා හට සංසාර දුකින් එතරවීම පිණිස උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළ දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මීට වසර 2කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ඒ.ඩී. ඇලිස් නෝනා ආච්චි අම්මාටත් පියදාස රණසිංහ සීයාටත් පරලෝ ජීවිතයට පින්පෙත් අනුමෝදනා කරන අදහසිනුයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ බෝතලේගම කුඹකැටිය යන ලිපිනේ පදිංචි පින්වත් ලයනල් රණසිංහ පියාණන්, රංජනී පෙරේරා මෑණියන්, ප්‍රදීප රණසිංහ පුතණුවන්, උදයංගනී රණසිංහ දියණිය සහ තරංගනී රණසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා විසින්. පින්වතුනි, ඒ අපගේ ශාස්තෘන් වහන්සේ, අපගේ මහා කාරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන වදාළේ මෙන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේ වරක් වදාළ භික්ෂූන්ට අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු. මහණෙනි, මේ මනුස්සයාට තියෙන ආයුෂය හරි අල්පයි. ගමනීයෝ සම්පරායිකෝ, මරණයට පත් වෙලා මේ ලෝකේ අත්හැරලා යන්න වෙනවා. ඒ හින්දා කත්තබ්බං කුසලං, ඉක්මනට ජීවිතයට කුසල් කරගන්ට. චරිතබ්බං බ්‍රහ්මචරියං, පිරිසුදු ජීවිතයක් ගත කරන්ට. නත්ති ජාතස්ස අමරණං, මහණෙනි, උපන් කෙනෙකුට නොමැරී සිටීමක් නැත්තේය. උපන් කිසි කෙනෙකුට නොමැරී ඉන්න බෑ. දැන් අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන පින්වතුන්ලාගේ ඥාතීන් හිත මිත්‍රාදීන් මිය ගිහිලා. මේ ධර්මය අහන පින්වතුන්ලාගේ පවුල්වල ඥාතීන් හිත මිත්‍රාදීන් කොච්චර මිය ගිහින් ඇද්ද? ඒ අය ගියා වගේම අපිටත් මේ ලෝකේ අත්හැරලා දාලා යන්න වෙනවා. ඒ යන්න වෙන ජීවිතයට කරගත යුත්තේ මේ ජීවිතය තුළ කුසල් වඩවා ගැනීමත්, ජීවිතේ ගුණධර්ම දියුණු කර ගැනීමත්. ජීවිතේ ගුණධර්ම දියුණු කරගන්නවා කියන කාරණයට එද්දී පින්වතුනි, ජීවිතේ ගුණධර්ම කියන ඒවා කවදාවත් රඟපාලා ගන්න බෑ. ගුණධර්ම කියන එක රඟපාලා තව කෙනෙකුට පෙන්නලා දියුණු කරන එක නෙමෙයි. මෛත්‍රිය තියනවා වගේ රඟපානවා. කෙලෙස් නෑ වගේ රඟපානවා. ශාන්තයි වගේ රඟපානවා. ඒ රඟපෑමක් තුළින් කවදාවත් ජීවිතේ ගුණයක් දියුණු වෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ වදාළේ අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. මහණෙනි, මේ බුද්ධ ශාසනයේ ඵල ලබන්නට තියෙන්නේ, මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ච කෙනාට. මහිච්ච කෙනාට නෙවෙයි, තමන්ගේ ගුණවත්කම් ප්‍රකට කරගෙන යන්න දඟලන කෙනාට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. තමන්ට ලාභ සත්කාර පැසසුම් උපදව ගන්නට මහන්සි වෙන කෙනාට නෙවෙයි මේ ධර්මයේ තියෙන්නේ. මං මෙහෙම කෙනෙක් කියලා පෙන්වන්න ලැහැත්ති වෙන කෙනාට නෙවෙයි මේ ධර්මයේ තියෙන්නේ. ඇත්තටම ගුණධර්මයකට ආසාවේ ටිකෙන් ටික තමන්ගේ ජීවිතය තුළ ගුණධර්ම පෝෂණය කරගන්නට මහන්සි වෙන කෙනාට. මේක ඇත්තෙන් කපටි කෛරාටික මිනිස්සු ධර්මයේ කියවට පස්සේ, එක්කෝ ධර්මය අහුවට පස්සේ ඒ අය ගුණධර්ම කියන ඒවා රඟපාන්න මහන්සි ගන්නවා.
දැන් එහෙම රඟපාන හොර රහතුන් ඉන්නේ. රහතන් වහන්සේලා වගේ රඟපානවා. රහත් මෙහෙණින් වහන්සේලා වගේ රඟපානවා. රඟපාලා කවදාවත් ජීවිතේ ගුණයක් දිනු කරන්න බෑ. ගුණයක් ගන්නත් බෑ. ඇතැම් වෙලාවට අහිංසක අයටත් වරදිනවා. අහිංසක කෙනෙක් ධර්මයේ කියවම රහතන් වහන්සේලා ගැන කියවහම එයා සමහරවිට ආස කරනවා. අනේ එහෙම ඉන්න ඇතිනම් කියලා. ඒ ආස කරලා එයා මහන්සි වෙනවා මේ නිකන් බලෙන් ආරූඪ කරගන්නට ඒ ධර්මයේ තුල තියෙන ගුණ. ඊට පස්සේ ගුණ දියුණු වෙච්ච උත්තමයෙක්ව රඟපාන්න එයා මහන්සියක් ගන්නවා. ඒ රඟපාන්න ගන්න මහන්සිය කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරේ ගුණයක් නැති නිසා පවත්ව ගන්න පුළුවන් එකක් නෙමෙයි. අවසානයේ ඒ අය වෙහෙසටපත් වෙනවා. ඒ නිසා පින්වතුනි ඒක තමන්ගේ හිතට හොඳට අරගන්න. මොකද අපි උත්සාහවත් විය යුත්තේ ඇත්තටම අපේ ජීවිතේ දශමින් දශමී හරි ගුණවත් කරගන්න. ඇත්තටම තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගුණයකටයි තමන් ආස කරන්න ඕන. අපේ අභ්‍යන්තරයේ ගුණයක් තියෙනවා නම් ඒ ගුණය තමයි අපිට උදව් කරන්නේ. ඒ නිසා මේ හැබෑවටම ගුණධර්ම තිබීම කියන එක හරියට වර්ණනා කළා බුද්ධ ශාසනය ඇතුලේ. ඒක හොඳට තේරෙනවා මේ අද අපි ඉගෙන ගන්නට සූදානම් වෙන මේ තේර ගාථා වලින්. අද දවසේ රහතන් වහන්සේලා දෙනමකගේ තේර ගාථා අපිට ඉගෙන ගන්න ලැබෙනවා. මෙහි මේ පළවෙනි තේර ගාථා ටික වදාළේ සිරිමන්ත කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ වදාලා ඇත්තෙන්ම සමාධියකින් තොරව සිටින තමන්ට අනිත් අය කොච්චර ප්‍රශංසා කළත් ඒ ප්‍රශංසාව ලැබෙන්නේ හිස් දෙයකට. තමන් සමාධියකින් තොරව ඉන්න නිසා. ඒත් ඇත්තෙන්ම තමන් ඉන්නේ සමාධිමත් සිතක් ඇතිව නම් අනිත් අය එයාට කොච්චර නින්දා කළත් ඒ නින්දාව ලැබෙන්නේ හිස් දෙයකට. තමන් සමාධිමත්ව ඉන්න නිසා. අන්න ගුණය වර්ණනා කළා. ගුණය. ගුණය කියන එක වර්ණනා කරන මේ රහතන් වහන්සේලාගේ ස්වභාවය. බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියන ඒ මහා කරුණික මුනිවරයා ශාස්ත්‍රූන් වහන්සේ ශ්‍රාවකයන් හික්මෝපු හැටි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා මහත් වූ භික්ෂු පිරිසක් එක්ක දුර ගමනක්. එතකොට භාග්‍යතුන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. භික්ෂුන් වහන්සේලා පසුපසින් වැඩම කරනවා. මේ භික්ෂුන් වහන්සේලාට පස්සේ තවත් දෙන්නෙක් ඒ පාරම යනවා. ඒ දෙන්න ගුරුවරයෙක් සහ ගෝලයෙක්. මේ ගුරුවරයා බුදුරජාන් වහන්සේ ගැනත් භික්ෂු සංඝයා ගැනත් නුගුණ අහපු කෙනෙක්. ඒ කිව්වේ නුගුණ කියලා කිව්වේ තියෙන නුගුණයක් නෙවෙයි. බොරු බේගල් අහපු මිනිස්සෙක්. හිත අපහැදිච්ච කෙනෙක්. මේ ගුරුවරයා බුදුරජාන් වහන්සේටත් බයිනවා. මහත් වූ භික්ෂු සංඝයාටත් බයිනවා. බයින එකමයි වැඩේ. ගෝලයා කවුරු හරි යහපත් කෙනෙක් ඇසුරු කරලා බුදුරජාන් වහන්සේ ගැනත් ගුණ අහලා තියෙනවා. සංගරුවන ගැනත් ගුණ අහලා තියෙනවා. ගෝලයා ඉතින් ප්‍රශංසා කරනවා. ගෝලයා කියනවා අනේ ගුරුතුමනි එහෙම කියන්න එපා මම මෙහෙම අහලා තියෙනවා. උන්වහන්සේලා මෙහෙමයි කියලා ගුණ කියනවා. දැන් ගුරා බයිනවා ගෝලයා ගුණ කියනවා. මේ දෙන්නගේ මහා රණ්ඩුව වගේ මහා සද්දේ පිටිපස්සේ ඇහෙනවා. ඇයි දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැහැ. මෙතන වෙනම රණ්ඩුවක්. මේක පිටිපස්සෙන් ඇහෙනවා ස්වාමීන් වහන්සේලාට. ඔන්න ඔය ගමනේ යද්දී එක තැනකින් භාග්‍යතුන් වහන්සේත් මහත් වූ භික්ෂු සංඝයාත් වෙන පාරක ගියා. අර ගුරු ගෝල දෙන්න වෙන පාරකින් හැරිලා ගියා. බුදුරජාණන් වහන්සේ මේ මාවතින් අයිනට වෙන්න නැවතුණා. නැවතිලා භික්ෂූන්ට කියනවා මහණෙනි අර පැමිණි මිනිස්සු දෙන්නගෙන් වැඩිහිටි ආචාර්යවරයා මිනිස්සයා හරියට දොස් කිව්වා නේද? එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි දොස් කිව්වා. හරියට දොස් කිව්වා. කිම මහණෙනි ඔහු ඒ කියපු දෝෂ ඔබ ඔබේ ළඟ දකින්නවද? කිව්වා අනේ ස්වාමීනි
අපි අපේ ළඟ ඒ දෝෂ කිසිවක් දකින්නේ කිව්වා. එහෙනම් මහණෙනි ඒක අතහැරලා දාන්න. ඒක ඔබට අයිති එකක් නෙමෙයි. ඇයි ඒක අයිති නැත්තේ? ඒ දෝෂ කිසිවක් තමන්ගේ ජීවිතේ නැත්නම් දෝෂයකට ලැබිච්ච නිගාවක් තමන්ට අයිති නැත. අතහරින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා. මහණෙනි අර තරුණ ගෝලයා හරියට වර්ණනා කළා ඔබව. අනේ ස්වාමීනි ඒ ගෝලයාට නම් කවුරු හරි හොඳ කෙනෙක් මුණ ගැහිලා තියෙනවා. ඒ ගෝලයා නම් හරියට ಗುಣ කිව්වා. මහණෙනි ඒ ගෝලයා යම් මේ ಗುಣ කිව්වාද ඒ ಗುಣ දහම් ඔබ ඔබේ තුල දකින්නවද? එසේ ස්වාමීනි ඒ ගෝලයා යම් ಗುಣ කිව්වාද ඔහු කියූ ಗುಣ අපි අපේ තුල දකින්නෙමු. මහණෙනි එහෙනම් ඒකත් අත්හැරලා දාන්න. මොකද ඔහු කිව්වාත් නැතත් ඒ ಗುಣ ධර්මයේ තිබේ ඒ ප්‍රශංසා ගුණයකටයි. ඒ ඔබට නොවේ අතහරින්න කිව්වා. එහෙමනේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ව හික්මුවේ. ඉතින් ඒ හික්මීමෙන් සම්පූර්ණයෙන්ම ජීවිතේ හික්මවා ගත්ත රහතන් වහන්සේ නමක් තමයි මේ ගාථා වදාළේ. යම් කිසි කෙනෙක් මේ තමන්ට ප්‍රශංසා කරනවා නම් සමාධියකින් තොරව ඉද්දී ඒ චිත්ත සමාධියේ සිතේ එකඟ බව නැතුව ඉන්න කෙනාට ලැබෙන ප්‍රශංසාව හිස් දෙයකට කියනවා ලැබෙන්නේ. මොකද එයාගාව සමාධියක් නැති නිසා. හැබැයි තමන්ගේ අභ්‍යන්තරය තුළ හොඳ සමාධිමත් හිතක් උපදවගෙන ඉන්නවා නම් යම් භික්ෂුවක් එයාට කවුරු හරි නිඳා කළත් ඒ නින්දාව එයාට අදාළ නැහැ කියනවා. හේතුව ඒ නින්දාවට වඩා ශ්‍රේෂ්ඨ ජීවිතය එයා ළඟ තියෙන නිසා. එයා ඒ නින්දාවට සුදුස්සෙක් නෙමෙයි. එයා ගාව ගුණ ධර්ම තියෙනවා නම්. ඒ නිසා ගුණේමයි පිදුම් ලබන්නේ. ගුණේමයි මේ ලෝකේ පිදුම් ලබන්නේ. මේ ලෝකේ සත්පුරුෂය අසරේ පිදුම් ලබන්නේ ගුණය. ඒ ගුණ ධර්මයේ කියන එක චිත්තඅභ්‍යන්තරයේ තුල ඉපදිලා තියෙනවා නම් ඒ චිත්තඅභ්‍යන්තරයේ තුල ගුණ ඉපදිච්චි උතුමන්ට දෙවිවරු පවා වඳිනවා. දෙවියෝ වන්දනා කළේ රඟපාන අයට නෙමෙයි. දෙවියෝ වන්දනා කරේ හැබෑවටම ගුණ තියෙන අයට. එක් අවස්ථාවක මේ සක්දෙව් රජුරුව ගමනක් යන්න සූදානම් වෙලා රථයට ගොඩ වෙන්න කලින් සිව් දිශාවටම වැඳ කියනවා. එතකොට සක්දෙවිඳුගේ රථය පදවන රථාචාර්ය මාතලී දෙවියා අහනවා දේවේන්ද්‍රය ඔබ තමයි දෙදෙව්ලොවටම අධිපති. දෙදෙව්ලොවටම අධිපති වූ ඔබ කවරෙකුටද මෙහෙම වඳින්නේ? කිව්වා මේ මනුස්ස ලෝකේ ඉන්නවා. හැබෑවටම ගුණ පුරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස. ඒ සිව්වනක් පිරිසටම මාගේ වැඳුම වේවා. අන්න දෙවියොත් වඳිනවා ගුණ ධර්ම තියෙනවා නම්. ඉතින් මේ ගුණ පූර්ණී කරපු රහතන් වහන්සේලා උන්වහන්සේලාට දෙවිවරු කොච්චර ආදරෙයිද? තව ගාථා දෙකක් වදාලා උත්තර කියන මහරහතන් වහන්සේ. මේ උත්තර මහරහතන් වහන්සේ ගාථාවල කියවෙන්නේ මෙන්න මෙහෙම. පංච උපාදානස්කන්ධ දුක මා සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තා. තණ්හාව මුලින්ම උදුරලා දැම්මා. බොංජග්ග ධර්ම මා තුළ දියුණු කරගත්තා. අරහත්ත්වයටපත් වුණා. ඒ මම උපාදානස්කන්ධ දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කළ තෘෂ්ණාව නම් වූ දැල උදුරා දැමූ නිසා බොජ්ජංග ධර්මයන් දියුණු කරගත්ත නිසා මට නිකලෙස් සිතින් පිරිනිවන් පාන්නට පුළුවන්. ඒ විදිහට ගුණ ධර්මයන් දියුණු කරගෙන කෙලෙස් සියල්ල නැසුවන ඒ උත්තමයා පිරිනිවන් පානවා. මේ ගාථා වදාළේ උත්තර කියන මහරහතන් වහන්සේ. පින්වතුනි මේ මහරහතන් වහන්සේලා අතර උත්තර කියන නමින් රහතන් වහන්සේලා කිහිප නමක් ගැනම සඳහන් වෙනවා. ඒ අතරේ අපි මීට පෙර උත්තර මහරහතන් වහන්සේ නමකගේ තේරගාතත් ඔබට මේ වැඩසටහන් මාලාවෙදිම කියලා දුන්නා. ඉතින් අදත් ඔබ උත්තර කියලා මහරහතන් වහන්සේ නමකගේ තේරගාථා දෙකක් ඇහුවා.
මේ සූත්‍ර පිටකයේ තුල උත්තර කියන මහරහතන් වහන්සේ නමක් දේශනා කරන හරි ලස්සන ධර්මයක් තියෙනවා. මේ තමන්ගේ ජීවිතය තුළ ගුණධර්ම දියුණු කරගන්නට ඒ ධර්මයෙන් ගොඩාක් උපකාර ලැබෙනවා. ඒ ධර්මයේ දේශනා කළේ කොයි උත්තර මහරහතන් වහන්සේද කියලා අපිට හරියටම කියන්න අමාරුයි, ඒ සම්බන්ධයෙන් අටුවා විස්තරයක් පැහැදිලිව නැති නිසා. නමුත් උත්තර කියන නමින් යුතු රහතන් වහන්සේ නමක් තමයි මේ ධර්මයේ වදාළේ. මේ ධර්මය හොඳට අහන්න. මේ ධර්මයෙන් අපේ ජීවිතේට ගන්න බොහෝ දේ තියෙනවා. ඒ කාලේ ඒ උත්තර කියන මහරහතන් වහන්සේ වැඩ හිටියේ මහිසවත්තු කියන නගරයේ සංකේයක කියන පර්වතයේ ද්වේජාලිකා කියන විහාරේ. එදා උත්තර මහරහතන් වහන්සේ භික්ෂූන්ට ධර්ම පරියායක් දේශනා කළා. ධර්ම පරියායක් කියලා කියන්නේ ධර්ම ක්‍රමයක්. නුවණින් විමසන්න ඕන විදිහක් දේශනා කළා. උන්වහන්සේ වදාලා ආයස්මතුනි භික්ෂුවක් කලින් කලට තමන්ට සිදුවෙන විපත් නුවණින් සලකා බලන්නේ නම් යහපති. සාධාවසෝ භික්ඛු කාලේන කාලං අත්ත විපත්තිං පච්චවෙක්ඛිතා හොಂತಿ. ආයස්මතුනි භික්ෂුවක් කලින් කලට තමන්ට සිදුවෙන විපත් සලකලා බලන්න ඕන කියනවා නුවණින්. සාධාවසෝ භික්ඛු කාලේන කාලං පරවිපත්තිං පච්චවික්ඛිතා හොಂತಿ. ඒ වගේම ආයස්මතුනි භික්ෂුවක් බොහොම හොඳයි කලින් කලට අනුන්ට සිද්ධෙන විපත් ප්‍රතිවේක්ෂා කරන එක. සාධාවසෝ භික්ඛු කාලේන කාලං අත්ත සම්පත්තිං පච්චවික්ඛිතා හොಂತಿ. ඒ වගේම ආයස්මතුනි භික්ෂුවක් කලින් කලට තමන්ගේ සම්පත්තීන් සිහි කිරීම හොඳයි. සාධාවසෝ භික්ඛු කාලේන කාලං පර සම්පත්තිං පච්චවික්ඛිතා හොಂತಿ. ආයස්මතුනි භික්ෂුවක් කලින් කලට අනුන්ගේ සම්පත්තීන් ප්‍රතිවේක්ෂා කිරීම යහපති. ඔන්න ධර්මපරියාය. කලින් කලට තමන්ගේ විපත්තිත් අනුන්ගේ විපත්තිත් සිහි කරන්නට කිව්වා. කලින් කලට තමන්ගේ සම්පත්තිත් අනුන්ගේ සම්පත්තිත් සිහි කරන්න කිව්වා. මොකද පින්වතුනි මේ සම්පත්ති විපත්ති කියලා කියන්නේ? මනුෂයාගේ විපත්තිය තමයි සීල විපත්තිය. ඊළඟට මනුෂයාගේ විපත්තිය තමයි චිත්ත විපත්තිය. ඊළඟ විපත්තිය තමයි දෘෂ්ටි විපත්තිය. ආන්ගේ විපත්ති සිද්ධ වෙනවාද කියන එක කලින් කලට බලන්න කිව්වා. ඒ විපත්ති සිද්ධ වෙන්නේ අකුසල් පක්ෂයෙන්. ඒතර කෙනෙක් ගාව අකුසල් තියෙනවනම් එයා විපතට පැමිණෙනවා. ඒක තමන්ගේ විපත්ති වශයෙන් උත් දකින්න කියනවා. අනුන්ගේ විපත්ති වශයෙන් උත් දකින්න කියනවා. සම්පත්තිය කියලා කිව්වේ සීල සම්පatti, චිත්ත සම්පatti, දිට්ඨි සම්පatti. සම්පatti විදිහටත් බලන්න කියනවා කලින් කලට. ඔන්න ඔය පරියාය. ඕක ධර්ම ක්‍රමයක්. මේ ක්‍රමයේ කියලා දුන්නා. මේ ක්‍රමයේ කියලා දෙනකොට එදා ඒ වෙලාවේ වෛශ්‍රවණ කියන මහා දිව්‍ය රාජයා උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට යම් කටයුත්තකට මෙහිම අහසින් යනවා. ඒ යද්දී හරියටම වෙලාවට මේ වෛශ්‍රවණ දෙවියාට උත්තර තෙරුන් වහන්සේ කරන අර බණපදේ අහන්න ලැබුණා. අහන්න ලැබිලා මේ වෛශ්‍රවණ දේවරාජයා අර යන ගමන නවත්තලා යන ගමන සම්පූර්ණයෙන්ම නවත්තලා ඒ මොහොතේම බලවත් පුරුෂයෙක් දික් කරපු හතක් හකුලන වේගින් හකුලපු හතක් දික් කරන වේගින් එතනින් චුත වෙලා සක්දෙවිඳු ඉදිරියේ පහළ වුණා. සක්දෙවිඳු ඉදිරියට ගිහිල්ලා කියනවා දේවේන්ද්‍රය අපගේ උත්තර තෙරිඳුන් මහිසවත්තුවේ සංකේය පර්වතයේ ද්වේජාලිකා වෙදී භික්ෂූන්ට මේ මෙහෙම ධර්මයක් කියලා දුන්නා. හරි ලස්සනයි කියලා. ඒ වෛශ්‍රවණ දෙවියෝ සක්දෙවිඳුට කියනවා එහෙනම් බලන්න දෙවිවරු මොන වගේද සතුටු වෙන්නේ? දෙවිවරු මොන වගේ දේවල්ද කතා වෙන්නේ? හැබැයි දෙවිවරුනේ. දෙවිවරු මොන වගේ දේවල්ද තුටු පඬුරු විදිහට තමන්ගේ ඉහළ දෙවිවරුන්ට අරන් ගිහින් තියෙන්නේ. දැන් වෛශ්‍රවණ දෙවියෝ තමන්ගේ වැදගත් ගමන නවත්තලා සක්දෙවිඳු ගාවට යනවා ලස්සන බණපදයක් කියන්ට. මට මෙහෙම ධර්මයක් අහන්න ලැබුණා. බලන්න කොච්චර සුන්දරයිද?
එතකොට සක්දෙවිඳුට ඔය බණපදේ ගැන කිව්වා විතරයි සක්දෙවිඳු ඒ මොහොතේම තව්තිසා දෙවියන් අතරින් නොපෙනී ගිහිල්ලා උත්තර තෙරුන් වහන්සේ ඉදිරියේ උත්තර මහරහතන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා මහරහතන් වහන්සේට සකසලා වන්දනා කරලා සක්දෙවිඳු මෙන්න මෙහෙම අහනවා. ස්වාමීනි අපට අහන්න ලැබුණා උත්තරයන් වහන්සේ භික්ෂූන්ට මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කළා කියලා. කලින් කලට තමන්ගේ විපත්ති සිහි කිරීම යහපති, කලින් කලට අනුන්ගේ විපත්ති සිහි කිරීම යහපති, කලින් කලට තමන්ගේ සම්පත්ති සිහි කිරීම යහපති, කලින් කලට අනුන්ගේ සම්පත්ති සිහි කිරීම යහපති කියලා. ස්වාමීනි මෙසේ දේශනා කළාද? උත්තර මහරහතන් වහන්සේ වදාළා එසේ දේවේන්ද්‍රය. සක්දෙවිඳු අහනවා කිම ස්වාමීනි මෙය ආයුෂ්මත් උත්තරයන් වහන්සේගේ ස්වකීය ප්‍රතිභානයක්ද නැතහොත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ වචනයක්ද? ඔන්න සක්දෙවිඳු යහපු ප්‍රශ්නේ. ස්වාමීනි මේක ඔබ වහන්සේගේ අවබෝධයද? එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයක්ද මේ කියලා ඇහුවා. අහපුවම මෙතන ඉන්නේ මේ සක්දෙවිඳු අහපු පැනේට පිළිතුරු දෙන්න ඉන්නේ හැබෑම රහතන් වහන්සේ නමක්. හැබෑම රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ දීපු උත්තරේ දේවේන්ද්‍රය මම ඔබට උපමාවක් කියනවා. මෙහිලා ඇතැම් නුවණැති පුරුෂයෝ පැවසූ දේක අර්ථයේ උපමාවෙමුත් තේරුම් ගන්නවා. ආන් ඒ නිසා මම මේ ඔබට උපමාව කියන්නේ මේ අර්ථය තේරුම් කරන්නට. දේවේන්ද්‍රය මෙන්න මෙහෙම තේරුම් ගන්නට. ගමකට හරි නියං ගමකට හරි නුදුරට වෙන්න මහා දහන්නේ ගොඩක් තියෙනවා. එතකොට මහා ජනකාය ඒ දහන්නේ ගොඩ කරා ගිහිල්ලා කඳින් වේවා භාජන වලින් වේවා උකුලේ තියාගෙන වේවා අතින් අරගෙන වේවා දහන්නේ අරගෙන එනවා. එතකොට දේවේන්ද්‍රය යම් කෙනෙක් මේ මහා ජනකාය වෙත ගිහිල්ලා මෙහෙම අහනවා. මේ දහන්නේ ඔබ කොහෙන්ද අරගෙන එන්නේ? එහෙම ප්‍රශ්න ඇහුවොත් එහෙම දේවේන්ද්‍රය මහා ජනයා හරියටම උත්තරේ දෙනවා නම් දී යුත්තේ කොහොමද? එතකොට සක්දෙවිඳු කියනවා ස්වාමීනි හරියටම දෙනවා නම් උත්තරේ දෙන්න ඕනේ මෙහෙම. අසවල් තැන මහා දහන්නේ රාශියක් තියෙනවා දාන්නේ කන්දක්. ආන් ඉහින් තමයි මේ දහන්නේ ගේන්නේ. අන්න එහෙම කියනවා හරියටම උත්තරේ දෙනවා නම් දෙන්න ඕන. එතකොට අපගේ උත්තර මහරහතන් වහන්සේ වදාලා දේවේන්ද්‍රය යම් කිසි සුභාෂිතයෝ වේද ඒ සියල්ල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ වචනයි. එයින් නැවත නැවතගෙන අපිත් අන්‍යයන් හට පවසන්නෙමු. ඒක මං ආයෙ කියනවා. දේවේන්ද්‍රය යම් කිසි සුභාෂිතයෝ මේ ලොව ඇද්ද ඒ සියල්ල භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ වචනයි. එයින් නැවත නැවතගෙන අපිත් අන්‍යයන් හට පවසන්නෙමු. අන්න හැබෑම රහතන් වහන්සේලා පැවසූ වචනය. ඒ හැබෑම රහතන් වහන්සේගෙන් මේ ලස්සන ධර්මයේ දේශනා කළේ ඔබ වහන්සේගේ අවබෝධයෙන්ද කියලා අහපුවම නැතුව දේවේන්ද්‍රය කිව්වේ නැහැ. මේක මේ මගේම අවබෝධයයි කියන්නේ ගියේ නැහැ. ඇයි හේතුව මොකද්ද? උන්වහන්සේලාගේ ජීවිත තුළ ඇත්තටම ಗುಣ වැඩිලා. ಗುಣ තියනවා වගේ රඟපාන අය නෙවෙයි. යම් කෙනෙක් අරහත්ත්වයටපත් නොවීම රහතන් වහන්සේ නමක් වගේ රඟපානවා නම්, තමන් අරිහත් කියලා කියනවා නම්, තමන් රහතෙක්ය කියලා කියනවා නම්, දෙවියන් සහිත ලෝකයේම රවටන අධම වසලයා ඔහුය. බලන්න භයානකකම කොච්චර භයානකයිද? එතකොට හැබෑම රහතන් වහන්සේලා හැම තිස්සෙම ඉස්මතු කළා ශාස්ත්‍රෝන් වහන්සේ. හරි ලස්සනයි ශාස්ත්‍රෝන් වහන්සේවම ඉස්මතු කරන හැටි. රේ රහතන් වහන්සේලාගේ ගුණයකි. නදන්තිතේ සීහ නාදං බුද්ධා ලෝකේ අනුත්තරාති. හැබෑම රහතුන් සිහනද පතුරවන්නේ
බුදුරජාණන් වහන්සේම ලෝකේ අනුත්තරීය වන සේක කියාය. ඒ වනාහි සැබෑම රහත් මුනිවරුය. සංඝං සරණං ගච්ඡාමි කියා සරණ යන ඒ හැබෑ සංඝ පරපුරේ මුදුන් මල්කඩ බඳු වැඩ ඉන්න රහතන් වහන්සේලා. ඇත්තම රහතන් වහන්සේලා. ශාස්ත්‍රුන් වහන්සේවමයි වර්ණනා කළේ. එතකොට මේක හරි ලස්සන කාරණාවක් තියෙනවා. මේ සග්දේවිදු කියනවා මෙහෙම. ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අද්භූතයි. අපගේ උත්තරයන් වහන්සේ විසින් පවසන ලද්දේ මොනතරම් සත්‍ය වචනයක්ද. එනම් දේවේන්ද්‍රය මේ ලෝකේ යම්කිසි සුභාෂිතයෝ ඇද්ද. ඒ සියල්ල භාග්‍යවත් බුදුරජුන්ගේ වචනයි. අපි වනාහි එයින් නැවත නැවතගෙන අන්‍යයන් හට කරුණු පවසන්නෙමු කියා යමක් කිව්වද ඒක කොච්චර සත්‍යයක්ද. ඔන්න සග්දේවිදු කියනවා ස්වාමීනි උත්තරයන් වහන්සේ එක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ වැඩවසද්දී දේවදත්තයා සංඝයා බිඳීම මුල් කරගෙන මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින්ම වදාළසේක. කවුද මේ කියන්නේ? සග්දේවිදුයි කියන්නේ. සග්දේවිදු මේ බණ අහලා තියෙනවා කලින්. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉද්දී ඒ කාලේ දේවදත්තයා සංඝයා බිඳපු මුල් කාලේ. ඒ කාලේ භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පරියාය කියලා දීලා තියෙනවා. සග්දේවිදු ඒක අහගෙන ඒක මතකෙ තිබිලා තියෙනවා. එහෙම සග්දේවිදු තමයි උත්තර මහරහතන් වහන්සේ ළඟ අර වචනේ කියන්නේ. එතකොට මේ මහරහතන් වහන්සේ කොච්චර සුන්දර වචනයක්ද, කොච්චර සුන්දර දෙයක්ද මේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයමයි සංඝ පරපුර පතුරවන්නේ කියන එක පැහැදිලි වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන කියලා කියන්නේ තම තමන්ට ඕන එක කියාගෙන යන පිරිස නෙමෙයි. මේක පින්වතුනි අපි විශේෂයෙන් පැහැදිලි කරගත යුතුම තැනක්. විශේෂයෙන් පහදාගත යුතු තැනක්. ඒකට හේතුව ඇතැම් වූ හිතාගෙන ඉන්නේ වර්තමානයේ ධර්මයේ කියනවා නම් තමන්ගේ අවබෝධයෙන් කිය යුත්තේ, තමන්ගේ වැටහීමෙන් කිය යුත්තේ කියලා මේ වගේ මහ පොල් අදහස්. එතකොට බණ කියන කෙනාගේ අවබෝධය මොකද්ද කියලා හොයනවා. බණ කියන කෙනාගේ වැටහීම මොකද්ද කියලා හොයනවා. එයා ඉන්න සමාපatti මොනවද කියලා හොයනවා. යම්කිසි කෙනෙක් එතකොට බණට වාඩි වෙලා කිව්වොත් එහෙම මං අහවල් ඵලයේ ඉන්නේ, මං අහවල් සමාපatti වලට සම්වදිනවා කියලා බේගල් අතාරිනකොට අනී අහුවෙලා යනවා. එතකොට මේකෙදී අපි හොඳට තේරුම් ගන්න ඕන ශ්‍රාවක සංගරුවන දහම් කතා කරනවා කියලා කරන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69ට වදාලා චරත භික්කවේ චාරිකං, මහණෙනි ඔබ චාරිකාවේ හැසිරෙන්න. ඒ චාරිකාවේ හැසිරෙද්දී දේසේත භික්කවේ ධම්මං, ඔබ හැම කල්හි ධර්මයේ දේශනා කරන්නට ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් මුලමද අග පිරිසිදු උතුම් ශ්‍රී සද්ධර්මයේම දේශනා කරන්න චතුරාර්ය සත්‍යය. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය දේශනා කරන්නට. මහණෙනි දෙන්නේ එක මාර්ගයවත් නොයා චතුරාර්ය සත්‍යම දේශනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරවීමයි ශ්‍රාවකයෝ එකල ඉඳලා කළේ. එතකොට මේ සම්බුද්ධ ශාසනය ගත්තාම ශාස්ත්‍රූන් වහන්සේ වගේමයි බණ කියන්නේ කියලා යමෙක් ප්‍රශංසා ලැබුවා නම් ඒ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉඳලා යන්තාක් ධර්ම කතිකයෝ ඇද්ද? ඒ සියලු දෙනාම එකම එක දෙයක් කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපුටා කතා කිරීම. ඒ ගැන හොඳට තේරෙනවා ධර්ම ප්‍රදීපිකාව කියන පොතේ හරි ලස්සනට පැහැදිලි කරන පැහැදිලි කිරීමකින්. එහි තියෙනවා මෙන්න මේ වගේ. එක්තරා රජෙකුට උවමනා කළා තමන්ගේ රාජකීය ආඥාව මේ මිනිසයාට දැනුම් දෙන්න. එතකොට රජුරු ඒ රාජ ආඥාව මේ සන්නසක් අරගෙන ඒකේ ලිව්වා. ලියලා
අනබෙරකරුවන්ව කැඳෙව්වා. කැඳවලා අනබෙරකරුවන්ට කිව්වා මේ ආඥාව අරගෙන ඵලයල්ලා. ගිහිල්ලා උඹලා ඒ දිසාවල මේ රාජ ආඥාව පතුරුවා පල්ලා. එතකොට අනබෙරකාරයෝ රජුගේ ආඥාව අරගෙන යනවා. ගිහිල්ලා ඒ ප්‍රදේශවල අනබෙරේ ගහලා අර ආඥාව දිග ඇරගෙන ඒ ආඥාව කියෙව්වා උස් හඬින්. එතකොට ඒක අහගෙන ඉන්නවා මිනිස්සු. මිනිස්සු කාටවත් වෙන වෙන පණිවිඩයක් නැහැ. සියලු දෙනාට පොදු පණිවිඩයක් යනවා. ඇයි හේතුව? අනබෙරකාරයා Tamanට ඕන එකක් කියන්නේ නැහැ. අනබෙරකාරයා කියන්නේ රජුගේ ආඥාව. ආන් ඒ වගේ තමයි කියනවා සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන වනාහි සියලු ධර්ම කතිකයෝ හරියට අනබෙරකාරයෝ වගේ. ඔව්හු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක කියා බුදුරජාණන් වහන්සේගේ උතුම් ආඥාවම පතුරුවයි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිට අතීතයේ යන්තාක් ධර්ම කතිකයෝ ධර්ම දේශනා කරන අය වැඩ හිටියාද? වර්තමානයේ යන්තාක් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී මුක බුද්ධ වචනය පතුරුවන ධර්ම දේශකයන් වහන්සේලා වැඩ ඉන්නවාද? අනාගතේ වුණත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේම පතුරුවන ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ දැනගනිත්වා කියන අදහසින්ම ධර්ම දේශනා කරන යම්තාක් දේශකයන් වහන්සේලා පහළ වෙද්ද ඒ සියලු දෙනාම හරියට අනබෙරකාරයෝ වගේ. ඒ අය තමයි යහපත කරන්නේ. ඒ යහපත කරනකොට හරියට දැන් රාජ්‍යරුවන්ගේ ආඥාව අනබෙරකාරයා කියවනකොට ඒ අනබෙරකාරයාට ප්‍රශංසාවක් ලැබෙනවා කියනවා. මිනිස්සු ප්‍රශංසා කරනවා කියනවා නුඹ රාජුගේ ආඥාව හරි ලස්සනට කිව්වා. හරි අගේට කිව්වා කියලා. අන්න ඒ වගේ දේශකයන් වහන්සේලා ප්‍රශංසා මාත්‍රයක් විතරක් ලබනවා කියනවා. පැහැදිලිව බණ ටික කිව්වා කියලා. අන්න එතන තමයි පින්වතුනි සම්බුද්ධ ශාසනය තියෙන්නේ. බුද්ධ ශාසනය තියෙන්නේ එතන. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මහමෙවුනාව භාවනා අසපුව ආරම්භ කරලා මහමෙවුනාව භාවනා අසපින් ගුරු දේවයන් වහන්සේ කළෙත් බුදුරජාන් වහන්සේ මෙය වදාළසේක කියලා බුදුරජාන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේම කියා දීම. ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෝ විදිහට පැවිද්දටපත් වෙච්චි අපටත් වාසනාව ලැබුණා නිසා බුදුරජාන් වහන්සේ මෙසේ වදාළසේක. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මෙසේ අන්තර්ගත වේ කියලා. ඒ උතුම් ශ්‍රී මුක බුද්ධ වචනයම සම්බුද්ධ ශාසනය තුල ශාස්ත්‍රඥ වහන්සේ වදාළ දෙයම දේශනා කරන්නට. හැබෑවටම ධර්මයේ කියා දෙන්න. ඉතින් ඒක හරි අගේට තේරෙනවා මේ උත්තර සූත්‍ර දේශනාවේ. ඉතින් එදා සග්ගවිදු ඔය උත්තර මහරහතන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කල්ැතු අහලා තිබ්බනේ. සග්ගවිදු වැඩිපුරත් කියනවා මේ ස්වාමීනි අපගේ භාග්‍යතුන් වහන්සේ එදා දේවදත්තය ආරම්භයා භික්ෂූන් අමතලා භික්ෂූන්ට වදාලා කියනවා මහණෙනි කලින් කලට අනුන්ගේ විපත්ති සිහි කරන්නට කලින් කලට තමන්ගේ විපත්ති සිහි කරන්නට ඊළඟට මහණෙනි කලින් කලට තමන්ගේ සම්පත්තිත් සිහි කරන්නට අනුන්ගේ සම්පත්තිත් සිහි කරන්නට මහණෙනි අටක් වූ අසත් ධර්මයන්ගෙන් මැඩගත් අසත් ධර්මයන්ගෙන් වෙලුණු සිත් ඇති දේවදත්තයා අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පයක් පැසනුයේ පිළියම් නොකළ හැකි තැනට පත් වූයේය. දේවදත්ත ගැන බුදුරජාණන් වහන්සේ එතකොට නියත ප්‍රකාශ කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේවදත්තට අනුකම්පා කළා ගොඩාක්. බුදුරජාණන් වහන්සේ එක තැනක වදාලා මහණෙනි දේවදත්තයා ගැන තරම් බේරා ගන්නට පොටක් මම වෙන කාගවත් හෙව්වේ නැහැ කිව්වා. හරියට මේ වගේ මිනිස්සෙක් වැටිලා ඉන්නවා අසූචි වලක. එතකොට ගොඩ ඉන්නවා පුරුෂයෙක්. ඒ පුරුෂයාට ඕන මේ මිනිහව බේර ගන්නට. හැබැයි ඒ පුරුෂයා කැමති නෑ තමන්ගේ ඇඟේ අසූචි ගහ ගන්නට. තමන්ගේ ඇඟේ අසූචි තවර ගන්නේ නැතුව
අර අසූචි වලින් මේ මිනිස්සයව ගොඩ ගන්න කැමති ඒ ගොඩ ඉන්න පුරුෂයා ගොඩ ඉඳගෙන බලනවා කියනවා මේ මිනිහගේ අඩු ගානේ කෙස් ගහක්වත් තියනවද අල්ලලා උඩට ගන්නට. ඒ බලනකොට ඒ පුරුෂයාට පේනවා කියනවා මේ මිනිහාගේ කෙස් ගහක තරම් දෙයක් ලොම් ගහක තරම් තැනක් නැහැ. අසූචි ගෑවිච්ච නැති සම්පූර්ණ අසූචිම ගාගෙන මේ මිනිස්සයා. භාග්‍යතුන් වහන්සේ දේවදත්ත දැක්කේ වගේ. කුසල් මාත්‍රයක් තිබ්බේ නැහැ. අල්ලලා ඔසවලා උඩට ගන්න පුළුවන්. ඒක භාග්‍යතුන් වහන්සේ බලන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණයෙන් ඉන්ද්‍රිය ධර්මයන් වඩවා ගන්නට කිසි තැනක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බලන්නේ ආසය අනුසය ඥාණයෙන් සම්පූර්ණයෙන්ම මේ කරගත්ත පව් වලින් ගොඩ ගන්න බැරි තැනට වැටිලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නියත ප්‍රකාශයක් කළා දේවදත්ත සම්බන්ධයෙන්. මේ දේවදත්තෝ ආපායිකෝ දේවදත්ත අපාය යනවා. නේරයිකෝ නිරේ යනවා. කප්පට්ඨෝ කල්පයක්ම පැහෙනවා. අතේ කිච්චෝ පිළියන්නේ. ඒ කවර කරුණු 8ක්ද මහණෙනි? දේවදත්තගේ හිත ලාභයෙන් මැඩගත්තා කියනවා. ලාභ ලැබෙනකොට ලාභයෙන් මැඩගත්තා කියනවා. අපට නොවෑ ලැබෙන්නේ. අපට නොවෑ මේවා ලැබෙන්නේ. මේ ලැබෙන ඒවා රැක ගන්න ඕන කියලා ලාභයෙන් මත් වුණා. ලාභයෙන් මත් වුණා, ලාභයෙන් යට වුණා, ලාභයෙන් මේ දේවදත්තයව යට කරගත්තා. ආන්ගේ ලාභයට යට වෙලා කටයුතු කරපු නිසා තමයි කියනවා නිරේට පාර හදාගත්තේ. දැන් ලාභ සත්කාර කැමැත්තෙන් කොච්චර මිනිස්සු මේ නොමනා දේ කරනවද? කොච්චර මිනිස්සු නොමනා දේ කරනවද ලාභ සත්කාර කැමැත්තෙන්? ඒ නොමනා දේ කරන කෙනා අවසානයේ තමන්ගේ ජීවිතේ යොමු කරගන්නේ අර තැනට. දැන් ලාභ සත්කාර කැමැත්තෙන් කොච්චර රඟපානවද හොරට? තමන් රහත් කියාගෙන තමන් මේ අහවල් මාර්ගඵල සාක්ෂාත් කළ අය කියාගෙන හොරට කොච්චර රඟපානවද? සත්කාර කැමැත්තෙන්, ලාභය කැමැත්තෙන්. ලාභයට යට වෙලා. එතකොට ලාභයට යට වෙච්චි හිත තමයි කියනවා දේවදත්තව නිරේට අරන් ගියේ. ඊළඟ ප්‍රශ්නේ උනේ දෙවෙනි එක තමයි දේවදත්තයාගේ හිත අලාභෙමුත් මැඩගත්තා. දේවදත්ත මේ ලාභයෙන් සතුටු වෙන කෙනෙක්. ලාභයෙන් සතුටු වෙන කෙනාට අලාභ එනකොට අලාභේ දරා ගන්නට බෑ. අලාභෙමුත් දේවදත්ත මැඩගත්තා. ඒ නිසා නිරේට සුදුසු වුණා. ඊළඟට දේවදත්ත යසසින් මැඩගනු ලැබුවා. පිරිවර සම්පත්තියෙන් දේවදත්තට උවමනාව තිබ්බනේ ගොඩාක් ඔලු ගෙඩි ගොඩාක් දකින්න. තමන් වටේ ලොකු පිරිසක් ඉන්නවා බලන්න. ඒකනේ සංඝයාව බිඳගෙන කඩාගෙන ගියේ. 500ක් කඩාගෙන ගියානේ. 500ක් කඩාගෙන ගිහිල්ලා බණ කියනවා දේවදත්තට කොච්චර ඉදිමිල්ලක් තිබ්බාද කියන්නේ. දේවදත්ත හරියට දහම් කතාව කළේ නිකන් දැන් තමන් බුදු කියලා හිතාගෙන. දැන් රංගපානවා බුදුරජාණන් වහන්සේ වගේම රංගපාන්න මහන්සි ගන්නවා. මහණෙනි මේ ඇස අතහරින්ට ඇස ඔබේ නොවේය කියලා දැන් බුදුරජාණන් වහන්සේගේ දහම් පදේ මෙයා කියනවා. දැන් මේ බණ කීමක්ද? මේ බණ කීමක් නෙමෙයි. දේවදත්තට මේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ උපුටලා කතා කරන්න අයිතියක් නෑ. ඒක නිකන් හොරට ගත් එකක් වගේ. හොරකම් කරා වගේ. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සැදැහැසිත මාත්‍රයක් නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ වචන උපුටලා ගත්තා කියලා ඒ උපුටා ගැනීමට ඔහුට අයිතියක් නෑ. ඔහු ශ්‍රාවකෙක් නොවන නිසා. එතකොට දේවදත්ත මේ විදිහට බුදුරජාණන් වහන්සේ වගේ රඟපාන්න මහන්සි ගන්නවා. ඒතර පිරිවර දිහා බල බල සතුටු වෙවි මෙයා කියනවා. එහෙම කියමින් ඉද්දි ඔන්න මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ලැබිලා ඒ 500 බේරගත්තනේ. දැන් මට මේ කතාව විස්තර කරන්න කාලෙ නැහැ. ඉතින් බේරගත්තා. බේරගෙන මේ 509ම අරගෙන ගියා. එතකොට අරගෙන ගියාම මොකද උනේ? දේවදත්ත පිරිවර සම්පත්තියෙන් පිරිහුණා. යසසට යට වෙච්ච කෙනාට අයස දරාගත නොහැක්කේ. අයස කියලා කිව්වේ පිරිවර සම්පත් නැති වී යාම. අයසිනුත් එතකොට දේවදත්ත මැඩගත්තා. යට වෙලා ගියා. නිරේට පාර හදාගත්තා.
ඊළඟට දේවදත්ත සත්කාරයන්ගෙමුත් මැඩගත්තා කියනවා. සත්කාරවලට කැමති වුණා. ඉතින් සත්කාර ලැබුණු කැමැත්තෙන්නේ පිරිවර සම්පත් හදාගත්තා. ඊට පස්සේ රටේ රජුරුවන්ගේ පුතා පහදව ගත්තා. මේ හැමදේම. ඊළඟට දේවදත්ත අසත්කාරේනුත් මැඩගත්තා. සත්කාරය කියලා කියන්නේ මේ තමන්ට සත්කාර සම්මාන කරනවා බලන්ට ආසාව. ඒ ආසාවෙන් මනුස්සුගේ හිත මැඩෙනවා. අසත්කාර කියලා කිව්වේ මොකද්ද? සත්කාර ලබන්න කැමති හැබැයි කවුරුත් ඒව කරන්නේ. ඒ කරන්නේ නැතිකොට දුකටපත් වෙනවා. අන්න ඒකට කියනවා අසත්කාරයට මැඩී යනවා. ඊළඟට පවිටු ආසාවෙනුත් මැඩගත්තා කියනවා. ලාමක ආසාවක් තිබ්බනේ දේවදත්තට. දේවදත්තට තිබුණ ලාමක ආසාව තමයි භාග්‍යතුන් වහන්සේ විනාශ කොට තමන් බුදු වීම. ලාමක ආසාවක්. ඇත්තටම මේ කෙනෙකුට තිබිය යුත්තේ ශාස්ත්‍රුන් වහන්සේ සරණ යෑමනේ. දේවදත්තයට තිබ්බේ නීච ආසාවක්, ලාමක ආසාවක්. ඒ ලාමක ආසාවෙන් මැඩී ගිය දේවදත්තයා නිරයට සුදුස්සෙක් වුණා. ඊළඟට ඒකටම හරියන්න දේවදත්ත වටේ හිටියේ පාප මිත්‍රයෝ. කෝකාලික වගේ පාප මිත්‍රයෝ හිටියා. ඒකුන්ගේ ඇසුරට වැටිච්ච නිසා ඒ ආශ්‍රයෙන් මැඩගත්ත දේවදත්ත නිරයට සුදුස්සෙක් බවට පත් වුණා. ඔව්. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහට එදා කියලා දීලා තියෙනවා ධර්මය. ඔය කාරණා 8න් ලාභයෙන්, අලාභයෙන්, යසසින්, අයසින්, සත්කාරයෙන්, අසත්කාරයෙන් ඊළඟට ලාමක ආසාවෙන් සහ පාප මිත්‍ර ඇසුරින් මැඩගත් දේවදත්ත නිරේට සුදුස්සෙක් වුණා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අවවාද කළා. ඒ නිසා මහණෙනි ඔබ හොඳට නුවණින් සලකලා බලන්න ඕන කියනවා. දේවදත්තට මේ නස්පැත්තිය සිද්ධ වුණේ ඇයි? අන්න පර විපත්ති ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. තමන්ගේ විපත්තිත් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. පර සම්පත්ති අනිත් අය දියුණු වෙලා ගියපු හැටි ධර්ම මාර්ගය තුල ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. තමන්ගේ සම්පත්තිත් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. ඒක තමයි ධර්ම මාර්ගයට අපිට තියෙන මේ ධර්ම මාර්ගය දියුණු කරන්න අපිට තියෙන උතුම් වැඩපිළිවෙල. ඒ තුලින් වේගින් ධර්මයේ දියුණු කරන්න එයාට අවකාශ සැලසෙනවා. එහෙම දකිමින් වාසය කරන මහණෙනි ඔබ නම් කවදාවත් මේවට යට වෙන්න එපා. මහණෙනි උපන් ලාභය වේවා අලාභය වේවා මේ නුවණින් සලකා මැඩගෙන වාසය කරන්නට. ඒ කිව්වේ ලාභයට තමාව මඩින්න දෙන්න එපා. ඔබ ලාභෙ මඩින්ට. ඔබ අලාභෙ මඩින්ට. ඔබ උපදින යසස මඩින්ට. යසසට යට වෙන්න එපා. අයස මඩින්ට. අයසට යට වෙන්නත් එපා. ඊළඟට උපදින සත්කාර ආදිය ඔබව මැඩගෙන යන්න දෙන්න එපා. මහණෙනි සත්කාරය මැඩගෙන වාසය කරන්න. අසත්කාරය මැඩගෙන වාසය කරන්න. ලාමක ආසා මැඩ වාසය කරන්න. පාප මිත්‍ර ඇසුර මැඩ වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. එහෙම ඇයි භාග්‍යතුන් වහන්සේ අවවාද කරන්නේ? මහණෙනි කෙනෙක් ලාභයට යට වුණොත් ලාමක අකුසල් උපදිනවා කියනවා එතනින්. අලාභයට යට වුණොත් ලාමක අකුසල් උපදිනවා. ඔය කාරණා 8ටම යට වුණොත් වෙන්නේ එතන ලාමක අකුසල් උපදින එක කියනවා. හැබැයි කෙනෙක් ඔය කාරණා 8 මැඩගෙන වාසය කරොත් ඒ කිව්වේ ඌට අහුුන්නේ නැත්තම් ලාභ එනකොට ඒක හොඳට නුවණින් තේරුම් අරගෙන බැහැර කරොත් ඒ කිව්වේ යට වෙනවා කියන්නේ මොකද්ද? මේ ලාභය කියලා මහා ලොකු ගලක් වගේ එකක් ඇවිල්ලා යට වෙනවා කියන එකක්ද මේ? ලාභයට යට වෙන්නේ කොහෙද? හිත යට වෙලා යන්නේ. හිත යට වෙන්නේ ලාභයෙන්. ලාභයෙන් යට වෙන හිත ඔබ ශක්තිමත් කරගත්තොත් ධර්මයේ තුලින් නුවණින් සලකලා නුවණින් සලකන භික්ෂුව ලාභ අලාභ යස අයස සත්කාර අසත්කාර ලාමක ආසා පාප මිත්‍ර ඇසුර මඩිනවා. එසේ මඩින භික්ෂුවගේ හිත කවදාවත් කෙලෙස් වලට පීඩාවට පත් කරන්න බෑ කියනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඔබ මේ මෙන්න මෙහෙම වාසය කරනවා කියලා හික්මෙන්ට. කොහොමද හික්මෙන්න කියන්නේ? ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ ලබා දීපු අවවාදය එදා. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මහණෙනි මෙහෙම හික්මෙන්ට. අපි නම් උපදින ලාභය
මැඩගෙන වාසය කරනවා. උපදින අලාභත් මැඩගෙන වාසය කරනවා. උපදින යසසත් මැඩගෙන වාසය කරනවා. උපදින අයසත් මැඩගෙන වාසය කරනවා. අපිට මේ ලැබෙන සත්කාර අපි මැඩගෙන වාසය කරනවා. අපිට අසත්කාර ලැබුණොත් අපි ඒවත් මැඩගෙන වාසය කරනවා. අපේ තුළ හටගන්වන ලාමක ආසා අපි ඒ ලාමක ආසා මැඩගෙන වාසය කරනවා. අපේ ජීවිතේ පවිටු විස්තර ඇසුරක් නම් ඇතිවෙන්න දෙන්නේ පාප මිත්‍ර ඇසුර මැඩගෙන අපි වාසය කරනවා කියලා හික්මෙන්ට. එහෙම භාග්‍යතුන් වහන්සේ අවවාද කළා. ඉතින් සක්දේවදු එදා උත්තර මහරහතන් වහන්සේට අවසානෙට ඔය ධර්මපරියාය කියලා දීලා මේ උත්තර මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි උත්තරයන් වහන්සේ මේ ධර්මපරියායත් ඔබ වහන්සේ ඉගෙන ගන්නට මේ ධර්මපරියාය හදාරන්නට මේ ධර්මපරියායත් හොඳට මතක තියාගන්න ස්වාමීනි මේ ධර්මපරියායත් ඒකාන්ත වශයෙන් මේ නිවන් මඟට උපකාර වෙන එකක් කියලා. ඉතින් ඔය උත්තර මහරහතන් වහන්සේගේ ඒ ලස්සන ධර්මයෙන් අපිට අපේ ජීවිතේ ගොඩාක් දේවල් හදාගන්න පුළුවන්. විශේෂයෙන් පින්වතුනි සැබෑම රහතන් වහන්සේලාගේ ස්වභාවය ඔබ හොඳට තේරුම් ගන්න. ඊළඟට අද දහපු ධර්මයෙන් ඔබට තේරෙනවා බොරුවට ගුණධර්ම තියෙනවා වගේ මවාගෙන හිටියාට කවදාවත් ජීවිතේ යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල් මැඩගෙන ටික ටික හරි ගුණධර්ම පුරුදු කරන්නයි අපි මහන්සි ගන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි අද ධර්මයන් ඉගෙන ගත්තේ උතුම් රහතන් වහන්සේලා මුල් කරගෙන. ඉතින් අද ධර්මයේ දේශනා කරද්දී උතුම් ධර්මකාරණා පැහැදිලි කරපු ඒ උතුම් රහතන් වහන්සේලා සිරිමන්ත මහරහතන් වහන්සේ ඊළඟට උත්තර මහරහතන් වහන්සේ යන ඒ උතුම් රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුණාද අපටත් සුවසේම ඒ අමා නිවන අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් ජනිත සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ දෙවියෝ අපට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මීට වසර 2කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ඒ.ඩී. ඇලිස් නෝනා ආච්චි අම්මාටත් පියදාස රණසිංහ සීයාටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දායකත්වයේ දරන සුපින්වතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයන් දරනු ලබන බෝතලේගම කුඹකැටි යන ලිපිනේ පදිංචි පින්වත් ලයනල් රණසිංහ පියාණන්ට රංජනී පෙරේරා මෑණියන්ට ප්‍රදීප් රණසිංහ පුතණුවන්ට උදයංගනී රණසිංහ දියණිය සහ තරංගනී රණසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපතම සැලසේවා. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැලසෙත්වා. කිසිම කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව සුවසී නිදුකින් ජීවිත ගත කරන්නට ඔබ හැම දිනාට අවකාශ සැලසෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පින්වතුන් කරන කියන රැකී ආරක්ෂා ආදිය ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. ගෞතම සාසනය තුල හැම දිනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.